සබීතා පෙර ඒ කට්ටිය ඔක්කොම හිටියේ නීතියන් දෙක. තවත් අඩු දෙකකට වැඩි තිබුණේ නැහැ නුවරඑළිය ගිහිල්ලා කරන සෙල්ලත් කරලා ගියේ ඒ ඔක්කොම. ඒක එතනින්ම නැවතුණා. ඉතින් ඒ ඉන්නකොට තමයි ඉතින් අසනීප තත්ත්වයට ආවේ. ඒ අසනීප තත්ත්වෙත් ඉඳගෙන ඒ සියල්ලක්ම කරා. නාට්‍ය කරා. කසපහර එතකොට ගියාම පොක්ට සිල්වා මැණික් ගල් 3ක් ඒ ඔක්කොම නාට්‍ය කරලා හිටන් ඒ වකවානේ තමයි හැම දෙයක්ම කරනවා. යාළු වෙනවා, කතා කරනවා, හැම දෙයක්ම කරනවා. විතරම එයාගේ අදහස තිබුණේ ඒම අධ්‍යක්ෂණයේ කටයුතු තමයි විස්මල්ලිකා කරන්න. විස්මල්ලිකා කරා. ඉතින් එතනින් ගිහලා ඒක අයින් වුණා. කතාව සින්දු ඔක්කොම විස්මල්ලිකා ගාමිණී පොන්සේකයි මාලිනී පොන්සේකයි ඉන්නේ. සින්දුත් ඔක්කොම කළා. සින්දුත් ඔක්කොම භාගයක් අධ්‍යක්ෂණයත් කරා. හරි සුන්දර පුද්ගලයෙක් ලස්සනයි. ඒ වගේම හොඳ කට්ටිය පිරිවරාගෙන ඉන්නවා. හැබැයි ඔතන ගීත ඉතිහාසය කියනකොට මම කාලයක් නිහල් එක්ක බොහොම හිත මිත්‍රේ. අපි එකට මීවිත ගන්න මිත්‍රයෝ. දවසක් මං ඇහුවා නිහල් උඹ ලියපු පළවෙනි ගුවන්විදුලි ගීතේ මොකක්ද කියලා. ඒ ගීතේ ලියලා තියෙන්නේ චන්ද්‍රා ඩිසිල්වට. චන්ද්‍රා මං ඊයේ ඇහුවා. චන්ද්‍ර ලංකාවේ කොළඹින් පිට ගිහිල්ලා චන්ද්‍රට ලියලා තියෙන්නේ. මොකද නිහාල් ජයසිංහලා හිටපු තැනට කිට්ටුව තමයි චන්ද්‍රලා පදිංචි වෙලා තියෙන්නේ. අද එම්.ඩි. ගුණසේන සහ සමාගමේ තිබිච්ච ගොඩනැගිල්ල තමයි ඉස්සර නිහාල්ලාගේ වෙන්දේසි පොළ. නමුත් චන්ද්‍රා නැහැ. චන්ද්‍රා නැති නිසා මට මේ ගීතේ මොකද්ද කියලා කියන්න බැරුණා. වෙන්දේසි පොළ තමයි අලුත් කඩේ. අලුත් කඩේ. හරි. මේ තියෙන්නේ තුෂාර චිත්‍රපටය 100 වෙනි දර්ශනය සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී නිහාල් ජයසිංහ මහත්මයාට එම් නිෂ්පාදකින් විසින් ලබා දුන්නු ලස්සන මතක සටහනක්. තුෂාර චිත්‍රපටය හුඟක්ම මේ විදිහට රසිකයන් අතරට ගියේ රූපරාම වගේම ගීත නිසා. මේ තුෂාර චිත්‍රපටය අඩංගු වෙලා තිබෙන හැම ගීතයක්ම එක ලෙස ජනප්‍රිය වුණා. අපි මේ ගීත පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මීට වඩා. මොකද දැන් බුද්ධය අර කලින් සීනාතක් කිව්වා වගේම තුෂාර චිත්‍රපටයේ මේ ගීත පිළිබඳ අපි වෙනම විග්‍රහයක යෙදෙන්න ඕනේ. හැබැයි ඔය අතර හැංගියෝරා චිත්‍රපටයට ගියොත් මෙන්න මේ ගීය බසා බලන්න. ඔය කියන සටහන් එක්කලා තවත් වෙනම සටහනක් මේ ගීයටත් අපිට තබන්න සිද්ධ වෙනවා. මදාරා පර සතු විජේ ජීවිතේ මදිරා බොනු මගේ සිත උදු රාගනු හංසයානි ආදරේ මදාරා පර සතු විලේ ජීවිතේ තටු සලා පියාපත් සවි වල වෙලා ඉගිල් වෙන්නට තටු සලා පියාපත් සවි වල වෙලා අඳුර ආලෝකය වෙලා සොඳුරු සිහිනය එළි වෙලා
මදාරා පර සතුවිලේ ජීවිතේ මදිරාබොනු මගේ සිත උදු රාගනු හංසයානනි ආදරේ මදාරා පර සතුවිලේ නීවිතේ මදිරාවනු මගේ සිත උදු රාගනු අන්සරානේ ආදරේ අන්සරානේ ආදරේ අන්සරානේ ආදරේ මේ හැම ගීතයක්ම ඉතාමත්ම අපූර්ව ගීත නිර්මාණ වෙන්නේ මේවා අපේ චිත්‍රපට ගීතයෙන් මෙහා ඉඳගෙන රස විඳින ගීත බවට අද දවසේ පත් වෙලා තිබෙන නිසා. ගීතයක් රචනා කිරීමත් චිත්‍රපටයක පසුබිමක් වෙනුවෙන් පසුබිම් ගීතයක් රචනා කිරීමත් කියන කාරණාව ගීතයේ ආකෘතිය තුළ තවත් සුවිශේෂී තැනක් වෙනවා. ඒ සුවිශේෂී තැන නිරන්තරයෙන් ස්පර්ශ කරපු චරිතයක් තමයි ශ්‍රී නිහාල් ජයසිංහ මහත්මයා. දැන් අපි අහපු හැංගියෝරා චිත්‍රපටයේ හංසරාණී ගීතයත් අන්න එහෙම ගීතයක්. ඒ නිසා උදස්සකලපති මහත්මයා ඔබතුමාගෙන් විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ චිත්‍රපටයක පසුබිම් ගීතය කියන්නේ මොකක්ද? ඒ කියන තැන ශ්‍රී නිහාල් කොහොම ස්පර්ශ කළාද? චිත්‍රපටයක සුරේ පසුබිම් ගීතය අවස්ථා දෙකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් චරිත දැන් රඟපාන චරිත වෙනුවෙන් ගායනා කරන පසුබිම් ගීතයක්. එහෙම නැත්නම් චරිත නැතුව පසුබිමේ ගායනා වෙන ගීත තියෙනවා. දැන් අපි රන්සාලු චිත්‍රපටය ගත්තොත් සිරිපාපියු මේ කියන ගීතය පසුබිමින් ගායනා වෙනවා. ඒ චරිතයකට නෙවෙයි. චරිතයක් එකේ රඟපෑමක් නැහැ. නමුත් දැන් අප රසවින්දි ගීතය ශ්‍රී නිහාල් ජයසිංහගේ එකේ චරිත රඟපානවා. දැන් ඔහුගේ සීනාතක් චිත්‍රපටයේ ගීත හැම එකක්ම නළුවෙක් හෝ නිලියක් නැත්තම් නළුවා නිලිය රඟපානවා. ඉතින් ඒක පසුබිම් ගීතයේ මූලික වෙනස තමයි ඒක. මේ ජවනිකාවකට ගීතයක් රචනා කිරීමත් පසුබිම් චිත්‍රයක් මැවීම සඳහා ගීතයක් රචනා කිරීම. මම හිතන්නේ ශ්‍රී නිහාල්ගේ ගීතවල වැඩිපුර තියෙන්නේ ජවනිකා සඳහා ගීත රචනා කිරීම. දැන් ඔය කිංකිණිපාද චිත්‍රපටයේ මල් සුගන්ධය වගේ ගීතයක් ගත්තොත් එහෙම මේක මේ සම්පූර්ණයෙන්ම අපේ ජීවිත හා බද්ධ වෙච්ච කතාවක් බවට පත් වෙලා තියෙනවානේ. අන්න එහෙම ගීතයක් පොදු බවට පත් වීම ගැන සඳහන් කිරීමේදී කොහොමද මල් සුගන්ධයේ ගීතය උදාහරණ කොටගෙන ඔබතුමා මේ පොදු බව මල් සුගන්ධයේ ගීතයේ තියෙන මූලික විශේෂත්වය තමයි ඒක අපේ ගීත සාහිත්‍යයට එකතු වෙලා තියෙන ඉතාම ජනප්‍රිය ආගමික බැති ගීයක් විය. මොකද ඒ ගීතයට සම්බන්ධ ඉතිහාසයක් තියෙනවානේ. මල් සුගන්ධයේ දම් සුගන්ධයේ සීල් සුලන්රෙන් පහ වෙලා සම්බුදුන් සම්භාවනීයයි සාසනකොට ඒක අපේ මේ බෞද්ධ ජනතාව විසින් පිළිගනු ලබන සංකල්පයකට තමයි මේ ශ්‍රී නිහාල් ඒ පද නිර්මාණය කරන්නේ. එතකොට ඒක ජනප්‍රිය වීමේ ප්‍රවණතාව වැඩි. ඒ කියන්නේ ඒක ඇහෙනකොට ඒකට ජවනිකාවක් දකින්න අවශ්‍යත් නැහැ. නළුවෙක් නිලියෙක් දකින්න අවශ්‍යත් නැහැ. දැන් මෙහිදී ශ්‍රී නිහාල්ගේ ගීත රචනාවේ තියෙන විශේෂත්වය තමයි ඒක මූලික චරිතයක් ඉලක්ක කොට නොගත්තත් ඒ පසුබිම් ගීතයක් හැටියට ඒ භක්තිය දනවන භක්තිය වඩවන වචන රාශියක් ඔහු මේ ගීතයට පාදක කරගන්න මේ ගීතය සඳහා භාවිත කරනවා. ඒකට ඒකෙන් අපේ බෞද්ධ සාහිත්‍යයේ නැත්තම් බැතිමතුන්ට දැනෙන හැඟීම් දනවන ගේය පද රචනයක් මේ ගීතය තුළ මේ චිත්‍රපට ගීතය තුළ අපට අහන්නට ලැබෙනවා. මගේ අතේ තිබෙන මේ චෙමි තැටිය මේ හංසරාණී ගීතය පිළිබඳ සුජාතා පෙරේරා සහ ලන්ත්‍රා දෙදෙනා එක්ක ගායනා කළ WN 784 කියන තැටිය. මේ හංසරාණී ගීතය අඩංගු වෙලා තිබුණු තැටිය. දැන් මෙතන සිදුවුණු අනික් කතාවහත් එක්ක සම්බන්ධ වෙන ගීත ඇටිය තමයි මල් සුගන්ධයේ ගීතය අඩංගු වෙලා තිබුණු තැටිය. මේ කොලොම්බියා තැටිය. කිංකිණිපාද චිත්‍රපටයේට GS 1067 කියන තැටි අංකයට 1966 පිටපත් කරන ලද කොලොම්බියා තැටිය මේ ගීතය නම් කරලා තිබෙන ඉතිපිසෝ භගවා කියලා. මොයිදින් බෙක් සමග සුජාතා ඇතුළු පිරිස කියලා තමයි
සඳහන් වෙලා තිබෙන්නේ. මේ තිබෙන්නේ ඒ තැටිය. හැබැයි ඔකේ සුවිශේෂත්වයක් තියෙනවා. ඔව්. චිත්‍රපටයේ ජවනිකාවට එනකට වඩා තැටිය අහනකොට ගුවන්විදුලියේ අහනකොට බුද්ධ ලබන ප්‍රීතිය වැඩි. අරක ප්‍රීතිමය අවස්ථාවක බස් එකේ කියන නමුත් ප්‍රනාන්දු මහත්තයා මේක විනාඩි 7ක් තියෙනවා. 7ක් තියෙනවා. මෙතන තියෙන්නේ විනාඩි 3යි. 3යි. සම්පූර්ණ අර ගුවන් විදුලියෙන් ඒ කාලේ සම්පූර්ණම අර ෆිල්ම් ට්‍රැක් එකෙන් ගත්තා. ගත්තා. ඇත්තම ගුවන් විදුලියෙන් හැබැයි අහලා හරීම හරීම ලස්සනයි. මිහිරක් තියෙනවා. ඇත්ත කතාව. මොකද චිත්‍රපටයේ තියෙන විදිහට නෙමෙයි මේක තියෙන්නේ. ගුවන් ඒකට චිත්‍රපට ගීතය අතික්‍රමණය කරන මවාගත හැකි. අපේ හදවතේ තිබෙන අර බැති දන භක්තිය වර්ධනය වෙන. මොකද මේ ගීතය ආවෙන් පස්සේ මේ ගීතයට තිබ්බ ඉඩ නිසා මේ ගීතය ලබාගත් ඉඩ වපසරිය නිසා ඉන්පසු කිසිම ගීතයක් මේ සෙවනේ වැඩුන්නේ නැහැ. මේක තමයි අපි අදට පාවිච්චි කරන ගීතය. ප්‍රනාන්දු ඉස්සර ඔය චිත්‍රපටයක් ආපුවම ඔයා හිතේ දෙවන චිත්‍රපටයේ සම්පූර්ණම සින්දු සෙට් එක එනවා ගුවන් විදුලියට. ඒ කියන්නේ අර ටේප් එක. ඒ ටේප් එක මෙහෙ පර් 30 වලට ගන්නවා. ඉතින් පර් 30 එක විනාඩි 5මාරක 5කට අර සම්පූර්ණම සින්දුව ගන්න පුළුවන්. නමුත් මේ කොලොම්බියා 30 වලට විනාඩි 3කට සීමා කරලා කපලා ගන්න. දැන් අපි බුද්ධ ලම්බන ප්‍රීතියට පාවිච්චි කරනවා ඔබේ රාගී මන කලඹෙයිද කියලා. ඒව දාන හුඟක් තොරන් වලට. සාමාන්‍ය පන්සලේ දාන්නේ ඕක. ඔව්. පන්සලට ආකෘතියක් ඉන්න ඔය ගීතේ. අරක ආකෘතියක් නේ වෙසක් එකට දන්සල් වෙලාවට. ආන්නේ වලට. අනිත් එක ඕනෑම පුන් පොහොය දවසක රූපවාහිනී ගුවන් විදුලිය මේ ගීතය වාදනය කරන විකාශය කරනවා. කරනවා. තියෙනවා. අපි මේ ගීතය උදාහරණ කොට ගායන්න දැන් සූදානම් වෙන්නේ. මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුළං වැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුළං වැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා මිහින්තලාවයි දහම් අමාවයි සාන්ත අනුපුතු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනයේ ඉතිහාසයයි මිහින්තලාවයි දහම් අමාවයි සාන්ත අනුපුතු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනයේ ඉතිහාසයයි රත්නමාලී සේරජුන්ගේ දිව් බමුණු පූජාලමයි මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි රත්නමාලී සේරජුන්ගේ දිව් බමුණු පූජාලමයි මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි මල් සුගන්ධේ ගම් සුගන්ධේ සිල් සොලන් රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා රැල් නගා හෝගා ගලන්නේ ජාතියේ ජයපානයයි සිංහලේ විත්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි රැල් නගා හෝගා ගලන්නේ ජාතියේ ජයපානයයි සිංහලේ වික්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි නාගමයි මහමේඝයයි නිල්වන් ගුවන් ගෙදයාවුනේ ගල් තුලින් සිත්තම් මුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ දාගෙබයි මහමේඝයයි නිල්වන් ගුවන් ගැබයාවුනේ ගල් තුලින් සිත්තම් මුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සොලන් රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා මහරජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ ඒ උතුම් දහමින් තමා මේ මස් පවා විස්කම් කළේ මහරජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ ඒ උතුම් දහමින්
බුදු සාසනේ සිව් මහා දෙවිඳුන් රකීවි මේ අපේ බුදු සාසනේ. මල්සුගන්ධ ගීතය අහගෙන ඉන්නකොට මෙතන තව විශේෂත්වයක් තිබෙනවා මේ සංගීතය. දැන් PLA සෝම්පාල කියලා තමයි තැටිය සඳහන් වෙලා තිබෙන්නේ. නමුත් මේ හින්දි අනුකාර ගීතයක් හැටියට තමයි මේ අපි හඳුනාගන්නේ. ශ්‍රේයාත්න මහත්මයා මේ සංගීතයට මේ වචන එකතු වීම මේක මහා හරි හාස්කමක් විදියට දකින්න මේ ගීතේ තාමත් ජීවත් වෙන නිසා. එතකොටම එහෙම වචන දාන්න නිකන් සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ රයිම් වෙන්න තියෙන ගීතයකට වචන දානවා වගේ නෙමෙයිනේ. අපේ නිහාල් මහත්තයා ලිව්ව ගීත වලින් ස්වතන්ත්‍ර තරුණු නිර්මාණය කරන්න වචන විතරයි ලිව්වේ. ඒවා ෂෙල්ටන් අයියා බාරගත්ත මගේ ලොකු අයියා බාරගත්තා ඒ වැඩ ටික හරියට කරා. නමුත් මේ වචන කෙනෙක්ගේ කොන්තරාත්තුවකට ලියන එක ලොකු ධෛර්ය සම්පන්න වැඩක්. නමුත් තාම ජීවත් වෙන වචන ටික. නමුත් දැන් අපි ආහාර උත්සල බලලා මේක කියන්න අරකයි මේක හින්දි දනුවක් කියනනේ. බෞද්ධ ආගමත් ඉන්දියාවෙන් ආයක මේක ගත්තට අපිට කිසිම වරදක් නැහැ නේද? නමුත් මේක හරියට ස්වරූපානුකූලව නියම විදිහට PLA සෝම්පාල මහත්තයත් කරලා තියෙනවා. ඒක වරදක් කියන්න බැරි වෙන්නේ. නමුත් මේක හැම රට පුරා හැම ගමක් පාසම ගිය ගීතයක්. මේ වගේ ගීත ඉස්සරත් තිබුණා. නමුත් කිසි කෙනෙක් අර ඔබතුමා කිව්වා වගේ පින් අනුමෝදන් කරන්න නම් මේව අහන්නේ නැහැ. අනේ මෙහෙම මිනිස්සෙක් හිටියා නේද? ඒ මනුස්සයර ලබන ආත්මයවත් අපිත් එක්ක ඉපදෙන්න ඕනේ කියලා එහෙම සිතීමක් නැහැ. නිකම්ම ඔහෙ අහලා වින්දනය ලබන හරියට අර hina වෙන්න කිව්වම hina යනවනේ. කුචි කවලා hina වෙනකොට ඒකේ කිසිම දෙයක් නැහැනේ. කුචි කවලා hina වුණා එතනින් ඉවරයි. hina යන කතාවක් කිව්වොත් hina යනවා. හැබැයි ඒක අන්තර්ගතය දිහා බලනකොට බුද්ධ ලම්බන ප්‍රීතිය පමණක් නෙවෙයි. අපේ ඓතිහාසික තත්වයන් සත්‍යයි. හොඳට විග්‍රහ වෙනවා. අපේ ලේබල් වලට වීරත්වයේ මුසු වෙනවා. හැබැයි ඒක මේ හිංසාකාරී විදිහට නෙවෙයි. අපේම සංස්කෘතිය පිළිබඳව හොඳ හැඟීමක් ඇති වෙන ගීතයක්. දැන් විශේෂයෙන්ම මේ ශ්‍රීනිල් ජයසිංහ මහත්මයා තනක සඳහන් කළ දුන්නා මට මතකයි මේ සුනිල් සාන්තයන්ගෙන් ලැබුණු සහයෝගය ගීත නිර්මාණය උදෙසා හොඳ ගුරුහරුකම් ලැබුණා කියලා වෙල. ඒක තමයි ඇත්තක් තියෙනවා. සාමාන්‍ය ඇත්තක් තියෙනවා. මොකද සුනිල් සාන්තයන් හුඟක් වෙලාවට අනුගමනය කරපු රීතිය අතර යම් වෙනස්කම් නම් තියෙනවා. මොකද සුනිල් සාන්තගේ මුල් ගීත දිහා බලනකොට කිතුණු ආරක් ගත්තා. පසු කාලීනව එනකොට අපේ දේශීය ගතියට ආවා. මේ දෙකම මිශ්‍රණයක් වශයෙන් තමයි ඉන්නේ. සුනිල් සාන්තගේ බලපෑම සමහරවිට මේක තියෙන ඉඩ තියෙනවා. මෙහිදී මම හිතන්නේ ගීතේ පද හැටියට ගත්තොත් අපි කතා කරන්නේ නිහාල් ජයසිංහ මහත්මයාගේ ගේ පද. ඒකට එහෙම ගත්තොත් ඔහු සුනිල් ශාන්තගේ ආభాසය ලැබලා තියෙනවා. සුනිල් ශාන්ත දේශීයත්වය නැත්තම් ජන කවිය ආශ්‍රයෙන් ගීතයට නව අර්ථකථනයක් දෙන්න හදපු කෙනෙක්. ඉතින් ඒ නිසා සුනිල් ශාන්තගේ ආభాසය නිහාල් ජයසිංහ මහත්මයාට ලැබෙන්නේ නැති. ඔහු ලබා ගන්න නැති. මේ ගීතය ඇවිල්ලා හින්දි ගීතයක්. चांदी की दीवार චිත්‍රපටයේට ආශා බෝස්ලේ ප්‍රධාන පිරිස ගායනා කරන්නේ. නමුත් ඒක අන්ධ බක්ෂි ලියලා තියෙන්නේ මේකේ චිත්‍රපට දර්ශනෙත් කිසි වැඩක් නැහැ. ගීතය අහනකොට ඇටිය දෙපැත්තෙම තියෙනවා. ඒ තරම් තනුව ලස්සනයි අපිට භාෂාව තේරෙන්නේ නැහනේ. නමුත් මෙතන අර PLA සෝම්පාල මහත්තයාට කියන්නේ කොපි රජා කියලානේ. ඒතර PLA සෝම්පාල මහත්තයා ගාව හිටියා ලතීෆ් හිටියා. ඔව් ටීඑම් ලතීෆ් හිටියා සාලි හිටියා පැට්‍රික් දෙනිපිටි හිටියා රොක්ත ඔක්කොම බලගත්තු මේකේ හිටපු හොඳම කට්ටිය PLA සෝම්පාල ගාව ඉඳගෙන ශ්‍රී නිහාල් ජයසිංහ මහත්තයාට හොඳ ඉදහසක් ලැබුණා මේ ගීතයේ වචන වලට මේ තනුවට මේ වචන යොදන්න. ඒක අතකින් මේක බුද්ධාලම්බන ප්‍රීතියත් දනවුණා. ඒක අතකින් දේශාභිමාන කියන මේවත් තියෙන රටේ ගැන. ශ්‍රී නිහාල් ජයසිංහ මහත්මයා ගැන කියනකොට ගීත විතරක්මත් නෙමෙයි. අපි ඔහුගේ මේ චිත්‍රපට තිරනාටක පිළිබඳව වෙනම කතා කරන්න ඕනේ. අපි කතා කරන ප්‍රවිෂ්ටයක් ලබා ගනිමු. හැබැයි ඒ ප්‍රවිෂ්ටයට මම එකතු කරගන්න සූදානම් වෙන්නේ මේ ඔහොම හොඳයි කියන චිත්‍රපටයේ මෙන්න මේ මියුරු ගීතය. මේ ගීතය වින්දෑන් පස්සේ ඒ ගීතය පිළිබඳව යම් සටහනක් එකතු කරන්න තියෙනවා. ගීතය විඳින්න කලින් මේ රංජිත අරන් ගාලා තිබුණා මේ ඔහොම හොඳද තැටිය. මේක මේ විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ මේ LP තැටියක්. long play තැටියක්. ඒ තියෙන්නේ ඒ තැටිය සරස්වති ලේබලෙන් එලි දකලා තියෙන්නේ. අපිට මේ කවර ගලව ගන්න පුළුවන් වුණා නම් මීට වඩා ලස්සනට පෙන්වන්න දෙන්න. ගන්න එළියට ගන්න. ඔව් අපි උත්සාහ කරමු. හරි. ඉතින් සරස්වති ලේබලෙන් ඇවිල්ලා දෙන්නේ. මෙහි
රූපමය ජවනිකාවකුත් අනංගු වෙලා තිබෙනවා. ගීත එක පැත්තක 4යි අනෙක් පැත්තේ 4යි. ආවා පුරාණයේ සිට අද ඔබ හමුවේ කලියුග කාලේ කොමල පපා නයනා නීලමණි කියන්නම් කතාවක් රජකම් කිරුවත්. මේක තමයි මේ තැටිය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ තැටිය. දැන් සාමාන්‍ය ග්‍රැමෆෝන් තැටිය ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවනේ. ඔව් මේක තමයි LP එකක් කියලා කියන්නේ. long play තැටියක්. මේක මේ අර 78 වේගයේ භ්‍රමණ වේගයක් නෙමෙයි මේකේ තියෙන්නේ 33මාර භ්‍රමණ වේගය. ඒකත් අපි මතක් කරගන්න ඕනේ. දැන් අපි ඔය කියන්නම් කතාවක් ගීතය අනංගු වෙලා තිබෙන්නේ මේ තැටියේ දෙවෙනි පැත්තේ තුන්වෙනි ගීතය හැටියට. අපි ගීතය අහන්න රස විඳින්න මේ සූදානම් වෙන්නේ. කියන්නම් කතාවක් පානක සිනාවක් තවත් නෑ වෙලාවක් දැන් හිතේ නෑ නිදහසක් අහන්නම් කියන්නකෝ ඔබේ රස කතාවක් ළඟින් ඉන්නවා මං මොකෝ තව පමාවක් අහන්නම් කියන්නකෝ සුදු බලාවේ රිදී රුසිනාසේ ඔබේ රස නුරාවේ මහදමතුනාවේ මහදමතුනාවේ කියන්නම් කතාවක් ආන්නත සිනාවක් තවත් නැනිලාවක් දැන් හිතේ නැනිදහසක් අහන්නම් කියන්නකෝ ඔබේ රස කතාවක් ළඟින් ඉන්නවා මං මොකෝ තව පමාවක් අහන්නම් කියන්නකෝ කියන්නම් කතාවක් ආන්නත සිනාවක් තවත් නැවෙලාවක් දැන් හිතේ නැනිදහසක් අහන්නම් කියන්නකෝ ඔබේ රස කතාවක් ළඟින් ඉන්නවා මං මොකෝ තව පමාවක්
හැම ගීතයක් තුළම බොහොම අපූර්ව රසයක් මතුවෙනවා. චිත්‍රපටයට ගීතයෙන් අලුත් රසයක් එකතු කරනවා. දැන් දයා මහත්මයා අපිට විස්තර කරන්න දැන් මේ නිර්මාණ කරන්න ඔහු කොහොමද පසුබිම සකසගත්තේ? ඔහු මොන වගේ නිදහස් මානසිකත්වයක් උඩද මේ නිර්මාණ කළේ? විශේෂයෙන්ම චිත්‍රපට තිර නාටක ලියනකොට ගීත රචනා කරනකොට ඔහු කොහොමද තමන්ගේ කාලය කළමනාකරණය කරගත්තේ? ඔබට ඒට ලබා දෙන්න පුළුවන් වුණු සහයෝගය මොකක්ද? ඔව්. දැන් ඔය වෙලාවට දැන් දෙයක් කරන්න හදනකොට එයා ගොඩාක් පිරිසුදු දෙනාල කරලා ඇවිල්ලා පහන් පූජා කරලා ඉවරලා හිටා ටිකක් කල්පනා කරන් ඉල්ල ඇවිදින්න යන ඒ කියන්නේ බොහොම ආගම දහමට ලැබි චරිතයක්. ඔව්. හැමදාම උදේට නාලා හිටන් හැමදාම මේ සායි බබාගේ රූපෙට ගරු කරලා වඳිනවා මේ මල් මාලාව දානවා. තේලා එයා ඉතින් ටිකක් වෙලා ඉඳලා හිටන් එයා යනවා ඇවිදින්න වෙල්වල. කුඹුර වල ගිහිල්ලා ඒ වගේ දහසේ ඇවිදලා ඔය හැම තැනම තියෙන දේවල් දර්ශන බලාගෙන ඇවිල්ලා කල්පනා කරලා තමයි යම් දෙයකට පටන් ගන්නෙ. ඊට පස්සේ ආගේ ළඟ ඉන්න පොඩි පූසු දෙන්නෙක් ඉන්නවා. ඒ පූසු දෙන්නත් එයාගේ ළඟට ගන්නවා. අරගෙන එයා එක්කෙනෙක් ඉන්නවා ලියනකම් මේ සූරට වෙලා ඉඳගෙන ඉන්නවා. අනිත් එක්කෙනා ළඟ ඉන්නවා. කණ්ඩලා ලඟ වෙනකොට අතින් ගහනවා බඩගිනි කියලා. එතකොට තමයි පොත තියන්නේ. ලියන එක තියන්නේ. අර කොල්ලන්ට බඩගිනි ඉන්න ඕනේ මෙයාට පොත තියන්නේ. නැත්තම් තියන්නේ නැහැ. බඩගිනි කියලා අර සතාර දැවුනම ඔන්න පොත තියෙනවා එනවා. ඊට පස්සේ එක විනාඩි 5ක් විතර ටිකක් වෙලා ඉන්නවා ආපහු අර විදිහට යනවා ලියනවා. ඔය විදිහට ඉතින් ටිකක් ඉතින් ඉන්නවා ආයි ඇවිදින්න යනවා. ඉතින් කාට හරි යාළුවන්ට එන්න කියනවා. ඒගොල්ලෝ විනෝදෙන් ඉන්නවා. ඒ කතා කරනවා. ඉතින් මට තියෙන්නේ යාට ඒ සහයෝගය දීගෙන වෙලාවට මේ තේ ටික දෙගෙන රේඩියෝ එකක් දාන්න දෙන්නේ හයිය. කැසට් එකක් දාන්න දෙන්නේ නැහැ. මොකද නිදහසේ යාට කරන්න ඕන හන්දා. සද්ද බද්ද ගන්න දෙන්නේ නැහැ. ඊට විතරයි යාට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් නිදහසේ කරගෙන නවත් ඒවට ඉර පස්තා ලබා දෙන්න. අපි මේ තිර නාටක පිළිබඳ කතා කරමුද ප්‍රනාන්දු මහත්මයා? මොනවද ඔහු ලියා තිබෙන තිර නාටක චිත්‍රපට සඳහා? එයාගේ චිත්‍රපට හැම එකම වගේම එයා අධ්‍යක්ෂක චිත්‍රපට 3ක් තියෙනවා. හැබැයි මාහේනි වීරයක කවුරු කෙරුවද කියලා නම් දන්නේ නැහැ. ඇමතිකම රංජිත් සෙනවිරගේ මේ නිෂ්පාදනය වෙච්ච සීන 7. ওই චිත්‍රපටිය ටික කලක් SPM චිත්‍රාගාරයේ නිත්‍ය වශයෙන්ම එයා යම් තිර නාටක ලියලා තිනවා. ඒක ගැන නම් සඳහනක් වෙන්නේ නැහැ. මිස් මල්ලිකා එහෙම. මිස් මල්ලිකා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මෙයාගේ තිර නාටක දිහා බලනකොට සාර්ථකව තිර නාටක දෙක හැටියට මට නම් පේන්නේ. එකක් සීන 7. සීන 7 කියලා බපු අත්දැකීම. රෝගාතුර වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්න වෙලාවේ ඉන්නා වූ හෙද පාලිකාවන් දිහා බලාගෙන ඒගොල්ලෝ පරිකල්පනයකින් ඇතිවෙච්ච තිර නාටකයක්. ඒ තිර නාටකයේ තියෙන ලක්ෂණයක් තමයි අතීත ආවර්ජනය. අතීත ආවර්ජනයක් තියෙනවා. ශ්‍රීමයි මේ සන්ධ්‍යා කුමාරී තමයි මේ නිලිය වශයෙන් හිටියේ අනිත් පැත්තේ හිටියේ. සන්ධ්‍යා කුමාරී මාමගේ දුව. මාමා ඇවිල්ලා ෂේන් ගුණරත්න. සින්දු දෙකක රංගපානවා. හැබැයි ලස්සන වැඩක් එනවා. නිහාල්ගේ තියෙන නීතිමය තත්ත්වය ගැන කියන දෙයක් තියුණා. මේ විවාහය කඩාකප්පල් කරන්න යනවා පවුලේ සමාජිකයෙක් කවල සාකච්ඡාවකදී. නිහාල් කියනවා අපේ නීති පොතේ තියෙන්නේ දෙවියන් වහන්සේ විසින් ඇති කරන ලද බන්ධනයක් තොප විසින් විනාශ නොකළ යුතුයි කියලා. ඒක ඕන කමින්ම යොදනවා ඒ චිත්‍රපටිය. ඒ වගේ නිහාල්ගේ තිබුණා තව එකක් අලුත් විදිහට හිතන කෙනෙක්. ඒ චිත්‍රපටිය වට්ටෝරු චිත්‍රපටියක් නෙමෙයි. වට්ටෝරු සිනමාවට අයිති චිත්‍රපටියක් නෙමෙයි ඒ චිත්‍රපටිය. වට්ටෝරු ගති ලක්ෂණ තියෙනවා, සින්දු තියෙනවා. ඒක වෙනම කතාවක්. වට්ටෝරු සිනමාවට අයිති චිත්‍රපටියක් නෙමෙයි මේ ඒ චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිය තමයි ඇමතිකම. ඇමතිකම මේ පවතින මේ මැතිවරණ ක්‍රමය නෙමෙයි ඒ කාලේ තිබුණේ. අර කවුරුත් කියන්නේ ෆේස් ටු ෆේස් සටනක් දෙනවා කියන. මන්ත්‍රී ආසනයකට ඉල්ලන දෙන්නේ.
මේ මන්ත්‍රී ආසනයට ඉල්ලන්න දෙන්න කවුද? ජෝවාබ් වික්‍රමයි. හේගෝ ෆර්නැන්ඩෝ. හේගෝ ෆර්නැන්ඩෝ ගේ චරිතය දිහා බලනකොට මේ ජෝවාබ් වික්‍රම මෝඩ චරිතයක්. හේගෝ ෆර්නැන්ඩෝ සටකපටි චරිතයක්. ඒක දැනක තියෙනවා හීගෝ ෆර්නැන්ඩෝ මම මැතිවරණ වේදිකාව කතා කරන්න පුරන්වද මේ තරම් මහා ජනකායක් ඉදිරියේ මම මොනවට බය වෙන්නද? පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා මේක අහගෙන. එච්චර ඒ ජනකායක අනිත් එක අද අපිට සුරේ හරි ලස්සන මේ සාකච්ඡාවට වටිනවා මේකේ ටෝනි රණසිංහ මහත්තයා මෙතන හිටියලා. එතකොට මේ සිරිපතුල චිත්‍රපටයේ පිටපත සිරිපතුලෙත් කලා කියලා තියෙනවා. සිරිපතුලේ සින්දු දෙකක් කරලා තියෙනවා. පිටපත රචනා කළේ නැහැ. පිටපත රචනා කළ බව තියෙනවා. පිටපතේ ඒ වගේ වලව්වේ හාමු කියලා චිත්‍රපටයක පිටපත ලිව්වා. මුලින් මැතිනි කියලා නම් කළේ. පස්සේ එයාම තේරුම් ගත්තා මැතිනි කිව්වම සිරිමා බණ්ඩාරනායක මැතිනිට යම් පහරක් වදින්න පුළුවන්. ඒ නිසා වලව්වේ හාමු කියලා වෙනස් කළා චිත්‍රපටිය. ඔවුගේ මේ ඔව් නිර්මාණය කළ චිත්‍රපටි වලට කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාරය තිබුණේ? මම හිතන හැටියට හැම චිත්‍රපටයක් අපේ තරුණ කාලේ බැලුවපු චිත්‍රපටය මම නෑ හැබැයි ගත්තේ මේ මාහේනී රීරියාකා නම් බැලුවේ නැහැ. මොකද ඒක මේ ඇත්ත වශයෙන්ම සාර්ථක චිත්‍රපටයක් නෙමෙයි. දේශපාලන ඕනෑකමක් කොට ආපු චිත්‍රපටයක් ඒ කාලේ හැටියට. නමුත් අර චිත්‍රපටි දෙක සාර්ථක වුණා. ඒ වගේ සින්දු වලින් ඔක්කොම සත්පුනේ සීන හතක් හැංගි හොරා ඒ වගේ සාර්ථක වුණා. ෆස්ට් එක තුෂාරා. වැඩි ඕනේ තුෂාරා. ඔව්. තුෂාරා දිහා බලන්න. තුෂාරා දවස් 100ට වැඩි දෙව්වා. නමුත් ඒ අර්ථාන් ඇත්ත වශයෙන්ම කාලීන වශයෙන් යෝන් පරපුර වැළඳ ගන්න පුළුවන් තත්යකට අපි කොච්චර සම්භාව්‍ය විදිහට චිත්‍රපට ගැන හිතුවත් අද එදා ශිෂ්‍ය වශයෙන් අපි ඒක වැළඳ ගත්තා. සදා යෝන් ගීත නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙන ගීපද රචකයෙක් විදිහට ශ්‍රේනිවාල් ජයසිංහ කොහොමද වැදගත් වෙන්නේ කියන එක මේ ගීතයෙන් පස්සේ අපි ඔබට සඳහන් කරනවා. මොකද තුෂාරා චිත්‍රපටයේ ගීත අන්න එහෙම තැනක තියෙන්නේ. මේ එච්.ආර්. ජෝතිපාලේ ගී හඬ එකතු වුණු එක් අවස්ථාවක්. උදාහරණ කොට ගෑනකොට අපි දන්නවා ඔබ ඉතාමත් ආදරය කරන ගීයක් කියලා අදට. එපා උනත් හෙට ඕනෑ වේවි නාවොත් ඔයාට තරහා හිතේ ආඩම්බර වී තැවෙන්න වෙයි ඔව් අඬා නොරොක් වී හිටින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නෙම ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා එපා උනත් හෙට ඕනෑ වේවි නාවොත් ඔයාට තරහා හිතේ ආඩම්බර වී තැවෙන්න වෙයි ඔව් අඬා නොරොක් වී හිටින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නෙම ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා එපා වුණත් හෙට මූනෑවේ නාවොත් ඔයාට තරහයි ආඩම්බර වී තැවෙන්න වෙයි අඬා නොරොක් වී හිටින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නෙම ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා අනක් ගුණක් නැති කමින් ලොවේ දිනු දහක් කරදරේ වැටේ විලක් ගලා හෙට ගඟක් සැදේ කුඩා පැලෙන් මහ ගහක් වැඩේ අනක් ගුණක් නැති කමින් ලොවේ දිනු දහක් කරදරේ වැටේ විලක් ගලා හෙට ගඟක් සැදේ කුඩා පැලෙන් මහ ගහක් වැඩේ ඔව් හොඳ නෑ
ඇඟට ගුණ නෑ ගෑනුන්ගේ නුවනේ ඇති පනින්න පෙර හිස්සිස්සෙල්ලා දුරදිග හිතා බලන්නේ මුණත් එක්කල තරහ වෙලා යයි ණය කපාගෙන ඉන්නේ පනින්න පෙර හිස්සිස්සෙල්ලා දුරදිග හිතා බලන්නේ මුණත් එක්කල තරහ වෙලා යයි ණය කපාගෙන ඉන්නේ ඔව් හොන්න නෑ ඇඟට ගුණ නෑ ගෑනුන්ගේ නුවනේ ඇති එපාවුනත් හෙට ඕනෑවේ නාවත් ඔයාට තරහයි ආඩම්බර වී තැවෙන්නව අඬා නොරොක්වී ඉදින්නව උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතා මතා මේ කියන්නෙම තුෂාරා චෙරියෝ තුෂාරා